අපි ඔබේ සමුගත්තු ඩී.එම්. දසනායක මහතාණන්ගේ පිළිදෑවක් එවැගේම වසන්ත මහත්මයා ඇතුළු එවැගේම ලක්ෂණ මහත්මයා ඇතුළු එම පුතුන් වර්ධනයට සහ එම දෙයගේ අම්මා එතුමියගේ අවුරුද්ද පිළිවෙලේ කරන පින්කමකයි ඔබත් අපත් මෙලෙස එකතු වෙන්නේ. විශේෂයෙන්ම තම්සසෝ යෝධනායකවරයා තව දෙකකින් තුනකින් ඔබට මේ ධර්ම දේශනාව අසන්නට තකිරට පුළුවන් වෙනවා. අපට අනුභවයේ නිර්වර්ණ දේශනාව කරගෙන කියලා මානවීය කලා අධ්‍යාපන කාර්යාලයේ ජේෂ්ඨ පොඩි විචිත්‍රකල කටයුතු පුංචිපාද අවසරයි මට නම් කියන්නට මේ දෙකන සංසර්ධන අභිනවතවලසිත තුන්වන සාධකාර දෙමින් අපි ආරාධනය කරනවා. සාදු समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदम् धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतो सुगतिं गच्छ मनुष्यानां सहाव्यतं मनुष्य भूतो सद्धम्मे लध सद्धं अनुत्तरन्ति सेनेबर पियानन ඇතුළු කොට ඇති ශ්‍රද්ධා සම්පන්න පින්තුණී පින්වතියනි අද දවසේ සද්ධර්මාභිලාෂී මේ පින්වත් පිරිස මගේ හිතවත් වසන්ත මහත්මයාගේ නිවසට ඒකරාශී වූයේ උතුම් වූ බණපදයක් ශ්‍රවණය කරන්නටයි. ඒ සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මා අතිශයින්ම සන්තෝෂයටපත් වෙනවා. එක් කාරණාවක් තමයි මේ අපේ ගම අපේ අපච්චිලාගේ ගම නිසා ගමට එන්න ලැබීම එක සතුටක්. දෙවෙනි කාරණාව වසන්ත මහත්මයා මම බොහොම මිත්‍රශීලීව ඇසුරු කරන හිතවත් මහත්මයා. ඒත් එක මෙහෙට ආවට පස්සේ තමයි මගේ නෑදෑයෝ ඉන්න. ඒත් එක මගේ හිතවත් මහත්තුරු අපේ දම්සිසි නේද? ඒ YouTube නාලිකාවේ පින්නත් සහෝදර මහත්තුරු ඇවිල්ලා ඉන්නේ. කොයි හැටියටද මගේම දැනකට ආවායි කියලා වැටහෙන්න බැරි. මට බොහොම සන්තෝෂෙන් බණපදයක් දේශනා කරන්න පුළුවන්. තාම පුණ්‍යවන්ත නිවසකට ආවායි කියලා මට දැනෙනවා. ඒ නිසා සෙනෙහබර පියාණන් ඇතුළු කොට ඇති මේ හැමදෙනාම ලැබිච්ච අවස්ථාව හරි වටිනවා. මෙවන් අවස්ථාවක් ලදා අපි තුනුරුවන් සරණින් භාග්‍යවන්ත ජීවිත ගොඩනගා ගන්න වාසනාව ලද්දෝ කියන සතුට ඇති කර ගන්න අවශ්‍යයි. අද මේ උතුම් වනපදයේ ඔබ ශ්‍රවණය කරන්නේ මේ දිසානායක පියාණන් සෙනෙහබර පියාණන්ගේ ආදරණීය ස්වාමී දියණිය වසන්ත මහත්මයා ඇතුළු කොට ඇති දරුවන් දෙදෙනාගේ ආදරණීය මෑණියන් වහන්සේ ඔබේ ආදරණීය ඥාතිවරිය අභාවයටපත් වෙලා වසරක් ගත වීම නිමිත්තෙන් එතුමියට පින් පුරවන්නට
ජීවත් සිටින ඔබ එකතු බාධා වෙලා කරන මහා පින්කම. මේකේ ඇත්තට පින්දීම අවශ්‍යයි. මක්නිසාද ඒක යුතුයකමක් පමණක් නොවේ. මේ පුණ්‍යවන්ත ගුණය ජීවිතේ පුරාවට අපට පිහිට පිණිස පවතින හන්දා. විශේෂයෙන් අම්මා කෙනෙකුට අපි මේ ආකාරයෙන් පුණ්‍යානුමෝදනා කිරීම ගොඩාක් වටිනවා. මව අපේ ජීවිතයට මේ භවයේදී ලැබෙන්නේ ඒක වාසනාවන්තකමට ලැබෙන දෙයක්. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරයන්, ඥාති හිත මිත්‍රාදී අපිට මේ ජීවිතයේදී මුණ ගැහෙන්නේ මේක ආකාශනිකව සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. මේවල කිසියම් හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. පෙර සංසාරයේත් අපි මුණ ගැහෙන්නේ. මේ විදිහට කිසියම් ප්‍රාර්ථනීය ගුණයක් හඳාම අපට එකිනෙකා මුණ ගැහෙනවා. ඒ මුණ ගැනීම නිසා අපි විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ සම්බන්ධතා යහපත් ලෙස ගොඩනගා ගත්තාම සරුසාර ජීවිත නිර්මාණය කරගන්න පුළුවන්. ජීවිතයක් සරුසාර බවට පත් වුණාම සතුටින් පිරුණු ජීවිතයක්, විනින් පිරුණු ජීවිතයක් නිර්මාණය කරගෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා ජය ගන්න ඊටාම අර ලැබුණු ජීවිතයට වටිනාකමක් එක්කවටලා දෙන්න. ඒ නිසායි තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව කරුණාවෙන් අපේ ජීවිතයේ ආශිර්වාද මැද ගොඩනගා ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් අද මේ උතුම් බණපදයක් ඔබ ශ්‍රවණය කරන්න අදහස් කරද්දී මට දැනෙනවා බණ ඇහුවම පින් සිද්ධ වෙනවා. පින් ඕන. අපේ රට මහා පුණ්‍යවන්ත රටක්. මේ රටේ ජීවත් වෙන මිනිස්සු පුණ්‍යවන්ත. ඒකට පුණ්‍යවන්ත ගුණයක් අවශ්‍යයි. පින් නැත්තම් අපිට දුක දෙනවා වැඩි. පින් වැඩි නම් සැප දැනෙනවා වැඩි. එතකොට සැප ලැබෙන්නේ පින් හන්ද. පිනට කුසල් බලය අවශ්‍යයි. ධර්ම ශ්‍රවණය කිරීම කුසලයක්. පින් සිද්ධ වෙන කාරණා. මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයෙන්, බෞද්ධ මේ ආකාරයෙන් සකස් වෙලා ගොනු වෙලා පිළිවෙලකට අපේ ජීවිත ගොඩනගා ගන්න තියෙන්නේ උතුම් වූ බුදුදහමේ ආශිර්වාද. මේ ධර්මයේ තමයි අපිව ආරක්ෂා කරේ. මේ ධර්මයේ තමයි අපිව පෝෂණය කරේ. මේ ධර්මයේ තමයි අපේ ජීවිතේ හැඩගස්සලා තියෙන්නේ. ඒ හැඩගස්වාපු බව අපට මව්පියන්ගෙන් ලැබෙනවා. ඒ වගේම පන්සල ඇසුරු කරගෙන ඒ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන් අපට ලැබිලා අපි තව තවත් අපේ පෝෂණය ලබා ගන්නවා. ඒ වුණාම අර පිළිග පිරුණු ජීවිතයේ ලොකු ශක්තියක් හම්බෙනවා. දෙවෙනි කාරණාව තමයි මේ නුවණ ලැබෙන්නේ බණ ඇහුවා. නුවණින් පිරුණු ජීවිතයක් අපට අවශ්‍යයි. මක්නිසාද අපේ සමාජයේ පවතින විවිධ ගැටලු වලට මූලික හේතුව බවට පත් වෙන්නේ නුවණ මදිකම. ඥානවන්තකම අවශ්‍යයි. නුවණින් කටයුතු කිරීම අවශ්‍යයි. ධර්මයේ දැනගන්න එක අවශ්‍යයි. ධර්මයේ දැනගත්තාම නිසා තමයි අපිට හොඳ නරක තේරෙන්නේ. ඒ වෙලාවක බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා ධම්මං විනානත්ති පිතාච මාතා. ධර්මයේ හරියට දැනගත්තේ නැත්නම් අපිට අම්මා වඳුර ගන්න බැරි වෙනවා. අපිට තාත්තා වඳුර ගන්න බැරි වෙනවා. මේ අම්මා තාත්තා කියන මේ වටිනා දෙදෙනා දූ පුතුන්ට වඩාත් හඳුනා ගන්න ලැබෙන්නේ උතුම් වූ ධර්මයේ තුලින්. ලෞතර බුදුහාමුදුරුවෝ තරම් අම්මාගේ වටිනාකම අප්පච්චිගේ වටිනාකම කියලා දුන්න තවත් ශාස්ත්‍රවරයෙක් ඇත්තේ. මෙලොව එළිය දැකලා මේ ජීවත් වෙන හැම දූ පුතුන්ටම ඒ දූ පුතුන්ගේ ජීවිතවලට ඔය අම්මයි අප්පච්චි මොනතරම් වටිනාකමක් ගෙනලා දෙන්නේ. කුඩා කාලේ පටන් මහන්සියෙන් හදා වඩා පෝෂණය කරලා ඔවුන් තරුණ වියට පාදෙවුවට පස්සේ වියපත් වෙන මව්වරු පියවරු මොනතරම් සතුටු වෙනවද අනේ මේ පුතා අපේ දුව
මේ ආකාරයෙන් ගත කරන එක මොනතරම් අයියක්ද කියලා ඒ වියපත් නම්මල් තාත්තලට දැනෙනවා. තරුණ දුප්පතුන්ගේ ඇස්වල දීප්තිය වැඩි වෙනකොට, කන්වල අහන ශක්තිය වැඩි වෙනකොට, ශරීරී ජවය වැඩි වෙනකොට මේ සියල්ලම දුන්නේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දුප්පතුන්ට එක දීලා වියපත් වෙනකොට අර ඇස්වල දීප්තිය අඩු කරගෙන ඒ තාත්තගේ අම්මගේ පිට දීප්තිය දැන් දුවන්නේ දුප්පතුන්ගේ ඇස්වල. අම්මගේ තාත්තගේ දැන් වියපත් වෙනකොට ඒ දීප්තිය අඩු වෙනවා. දෑත දෙපය වාරු නැතුව ඔය මහන්සියෙන් ඉන්න අම්මලා තාත්තලා දැනෙනකොට ඔබට දැනෙන්න ඕන දේ තමයි මේ මගේ දෑතේ දෙපයේ වීරිය අන් කවරෙකුවත් නෙයි ඒ මගේ අම්මගේ තාත්තයි. එතකොට මේ අම්මගේ තාත්තගේ තියෙන ජීව ගුණය තමයි දුප්පතුන්ට ලැබෙන්නේ. ඒ නිසා ඊටාම ශ්‍රද්ධා සම්පන්න දුප්පතුන් දෙනවා මගේ අම්මා ගොඩාක් වටිනවා. මගේ තාත්තා ගොඩාක් වටිනවා. මේක දැනගත්ත බුදුහාමුදුරුවෝ කියලා දුන්න දේ තමයි ගෙදර බුදුහාමුදුරන් සලකන විදියට අපට සලකන්න. ගෙදර බුදුහාමුදුරුවෝ තමයි තාත්තා. බුදුහාමුදුරන් සලකන විදියට තාත්තා සලකන්න. මව්පියෝ දුප්පතුන් වෙනුවෙන් කළ මෙහෙවරට දුප්පතුන්ට ණය ගෙවලා ඉවර කරන්නම් දෙවි. ඒ නිසා මව්වරුන්ට පියවරුන්ට සලකන දරුවෝ මේ සමාජයේ හොඳ පියවරුන් බවට පත් වෙන්නට හොඳ මව්වරුන් බවට පත් වෙන්න වරම් ලබන. එසේ කළ නොකළොත් එහෙම හොඳ තාත්තා කෙනෙක් වෙන්නත් බැහැ, හොඳ අම්මා කෙනෙක් වෙන්නත් බැහැ. අනිත් කාරණාව තමයි සසර පුරාවට හොඳ අම්මලා ලැබෙන්නේ සෙනෙහවන්ත, කරුණාවන්ත, දයාවන්ත, වීරියවන්ත අම්මලා යම් කිසි දුවෙකුට පොදුකට ලැබෙන්නේ අම්මලාට හොඳ සැලකුවා. ඒ සැලකීමේ භාග්‍ය කර්ම කොටගෙන හොඳ අම්මා කෙනෙක් ලැබීමේ වරම හම්බ වෙනවා. තාත්තට හොඳට සැලකුවාම ඒ හොඳ තාත්තා කෙනෙක් සසර පුරාවට ලැබීමේ භාග්‍ය හම්බ වෙනවා. ඕනෑම දියණි කෙනෙකුට හෝ පුතණු කෙනෙකුට වටිනා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුවාම මං එනේ ඒ තරම් වාසනාවකමක් ආය ඇත්තේ උපතින්ම ලද භාග්‍ය. ඒ නිසා ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි මව් ගුණ හඳුනාගෙන, පිය ගුණ හඳුනාගෙන කටයුතු කිරීම ශ්‍රද්ධා සම්පන්න දුප්පතුන්ගේ යුතුයකම. ඒ නිසා තමයි අද දවසේ පරලෝසපත් වෙලා අවුරුද්දක් ගත වීමෙන් ඒ සෙනෙහබර මෑණියන් වහන්සේට පින් පුරවන්නට ඕනේ කියලා තමන්ගේ ආදරණීය අප්පච්චිගේ ආශිර්වාදය ඇතුව වසන්ත මහත්මයා ඇතුළු පින්නත් පිරිස මේ පින්කම යොදාගන්න. ඒක බොහොම මනහරව ලස්සනට පින්බරව කරන්න අද දවසේ කටයුතු සියල්ල සූදානම් කර තිබීමෙන් අපිට එක් පැත්තකින් පේනවා අවුරුද්දකට පස්සේ හිතුවොත් මේ අම්මා කොහේ හරි වටිනා තැනක ඉපදිලා ඉඳලා මේ වටිනාකම් ටික අපට දුන්නද කියලා එක් පැත්තකින් ඔබට කල්පනා වෙනවා. ඒ නිසා මේ උතුම් බණපදය හරවත් කරන්න මම පුංචි මාතෘකාවක් තෝරනවා. මම තෝරාගත්තේ දේවාවචන සූත්‍රය. දේවාවචන සූත්‍රයේ සඳහන් වෙන්නේ දෙවියන් අතර ඇති වෙන කතාවක්. දැන් මිනිසුන් අතර ඇති වෙන කතාවක් තියෙනවා. දෙවියන් අතරත් එහෙම කතාවක් ඇති වෙනවා. දිව්‍ය ලෝකයේ කිසියම් දේවතාවෙක් තමන්ගේ ආයු ප්‍රමාණය අවසන් වුණාම චුත වෙන්න වෙනවානේ. මනුෂ්‍ය ලෝකෙත් එහෙමයි. අර සෙනෙහබර අම්මා අවුරුදු 68ක් නේ ආයු දෙනකල ජීවිතේ සමුගන්න. ඒ අම්මගෙන ආයු ප්‍රමාණය ආයු ප්‍රමාණය අවසන් වුණාට පස්සේ අර ලෙඩ වෙච්ච ශරීර කෝඩුව අම්මා ලෙඩ වුණා. ඔබ ඒ රෝගයෙන් නිදහස් කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේ ලෙඩ වෙච්ච ශරීර කෝඩුව අත්හැරලා දාලා අලුත් ශරීර කෝඩුවක් හොයාගෙන ගියා. මීට අවුරුද්දකට කලින්. එතකොට දිව්‍ය ලෝකයේ සියලුම සත්වයෝ සම්පේ සත්තා මරිස්සන්ති. සියලුම සත්වයන්ට උරුම දේ තමයි මරණය. මරණයෙන් නිදහස් වෙන්න මේ සත්ත්ව ලෝකේ කිසිම සත්ත්ව කොටසයකට බෑ. මේ දෙවියන් අතර ඇති වෙන කතා බහ තමයි මේ
දෙවියන් අතර ඇති වෙන ස්වභාවය වෙනස්. දෙවියෝ ඕපපාතික සත්ව කොටාශය ඉබේ පහළ වෙන අය. එතකොට මේ ඉබේ පහළ වෙන මේ ඕපපාතික සත්ව කොටාශයන් අතර වයසට යනවා අපි ඉන්නේ නෑ. අපේ මෙහෙම වුණාට වයසට යනවා අපි ඉන්නේ නෑ. ඊළඟට ළමා කාලයක් නෑ. තාරුණ්‍ය තමයි මේලා. ඒක තමයි ඒ ලෝකයේ ඇති. එතකොට දේවතාවන් තමන්ගේ කාලය අවසන් වුණා බව දැනෙන්න කරුණු පහක් පහළ වෙනවා. නිමිති පහක් පහළ වෙනවා. එකක් තමයි දාඩිය දාන. ඒ දාඩිය දානවා කියන එක දන්නවනේ. අපිට දාඩිය දාන්නේ මාන්තියෝ. දැන් දෙවියන් එහෙම දාඩිය දාන්නේ නැහැ. නමුත් දෙන්නන්න දාඩිය දානවා. එතකොට දැනනවා දැන් නම් මේ ශරීර කුඩු අත්තරින්න කාලේ තමයි. මාලා මිලායන් අනිත් මල් මාලා පැල්දලා ඉන්නේ මේ පරගෙන් නැති මල්. මල් පර වෙනවා. එතකොට දැනෙනවා දැන් කාලය අවසන් වෙගෙන. ඌර නිමිති ඔය විදිහට පහළ වෙනවා. ඊළඟ ශරීරයේ දුර්වර්ණ වෙනවා. ලස්සනට තියෙන පැහැපත් සුන්දර ශරීරය ටිකක් දුර්වර්ණ වෙනවා. එතකොට කට්ටියට දැනනවා දැන් නම් මෙයාගේ කාලය අවසන් වුණා දුරේ. Taman ඉන්න තැන ඉඳ හිතෙන්නේ නැහැ. Taman ඉන්න තැන ඉඳ හිතෙන්නේ නැහැ. හිතේ ඇති කියලා හිතනවා. ඔය විදිහට නිමිති පහළ වෙනවා. වත්තානි කිලිස්සන්ති මාලා මිලායන්ති ඔය විදිහට කියනවා. ඊළඟ ඇඳලා තියෙන වස්ත්‍ර කිලුට වෙනවා. දිව්‍ය වස්ත්‍ර. එතකොට දිව්‍ය ශරීරයේ තුල තියෙන වස්ත්‍ර කිලුට නෑ. ඒක වස්ත්‍ර මේ කිලුට වෙන්නේ නැති වස්ත්‍ර දෙක. ඒක නිද්ද. ඕමෝයි කර්මපා පාරුණාම අනිත්‍යයි තේරුම් ගන්නවා දැන් මෙයාගේ ආයු අවසන් වෙලා. ඔය විදිහටම අපිට පහළ වෙන දේවල් තියෙනවා ඔය කියපුව අපටත් වෙනවා. අපේ වස්ත්‍ර කිලුටුනා කියලා අපි මැරෙයි කියලා කියන්නේ නේද? ඇයි? මේ ඕලාරික ශරීරය දැන් අපිට තියෙන ඕලාරික ශරීරය. මහ පොළොවට බර වෙච්ච ඕලාරික ශරීරයක් අපිට. දිව්‍ය ශරීරය එහෙම නැහැ. මේක සුකුමල. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන දෙවිවරු ඒකමන්තං නිසීදී කියලා නැහැ. ඒකමන්තං අට්ඨාස අවකාශී මහ පොළොවට බෑ. ඒ ශරීර කුඩු මහ පොළොවේ තියන්න බෑ. දිය වෙන සුළු තරමේ සිරුම් ශරීරය. එනිසා පැත්තකට වෙලා ඉන්න අට්ඨාසි කියන වචනේ පාවිච්චි. ඒ වුණාට මිනිස්සුන්ට සහ හාමුදුරුන්ට කියන්නේ නිසීදී කියලා. බලන්න සූත්‍ර නිසීදී කියන්නේ වාඩිලා ඉන්න. දැන් වාඩිලා ඉන්න. දෙවියෝ කවදාවත් වාඩිලා ඉන්නවා කියලා කියන්නේ. බලන්න සූත්‍ර. දැන් මංගල සූත්‍රයේ තියෙන ඒකමන්තං අට්ඨාස. ඒකමන්තං හිතාකෝ සා දේවතා එමය යන්නේ. නමුත් හාමුදුරුවෝ හරි වෙන යම් කට්ටියකට කියන ඒකමන්තං නිදීදී. අනේකින් අපිට පැහැදිලිනවා මේ ශරීරයේ සිවුරු මැලි ශරීරයක් කියන. අපේ ශරීරය සිවුරු මැලි වුණා නම් හොඳයි. දැන් බර වැඩිනේ. ටිකක් මේ ශරීර කුලේ ස්වභාවයෙන් ටිකක් මහතේ වැඩි වුණොත් හොඳට මම. ඒකනේ අපේ ඕලාරික බව ඇති බලන්න. එතකොට මේ ශරීරෙට උදේ දාපු ඇඳුම අවසර මොකද කිලුට අනිවාර්යයෙන්ම හොදන්න. දවස් පත ඔබ ඇඳුම් හොදන්න. එන්නේ කිලුට වෙන ගතිය වැඩි. ඒකට දෙවියන්ගේ වෙනවද? ඒ වෙන්නේ නැහැ. අපිට හැම වෙලාවෙම දාඩිය දාන්න. අපිට හැම වෙලාවෙම දාඩිය දාන්න. විවිධ හේතු තමයි. බය වුණත් දාඩිය දාන්න. එතකොට අපේ ශරීරය එහෙම එකක්. එතකොට වඩා වටිනා ශරීරයක් කොහොමද කියලා දැන් ඔක හොයාගත්තා. ඊළඟට අපි සාමාන්‍ය සිංහල සමාජයේ මල් ගානවා අඩුයි පොඩ්ඩේ එක අවස්ථා තියෙනවා මල් පොඩ්ඩේ ගානරෝ මේ සුන්දර අවස්ථාවේ ලැබුණා අපි පොඩ්ඩේ මලක් ගාගෙන මල් පොකුරක් අතර අරගෙන එහෙම විලාසිතා තිබුණාට නිරන්තරයෙන් මල් ගහගෙන ඉන්නේ නැහැ. ඔබ දන්නා හින්දු අය පොඩ්ඩේ මල් ගහනවා පොඩ්ඩේ දිගට මල් ගහනවා කණේ මල් තියාගෙන ඉන්නවා. මල් පළඳිනා ඉන්නවා නැතුව නෙවෙයි. ඒතකොට අපි මේ මල් පළඳින නමුත් අපි පළඳින මල් පර වෙනවා. විනාඩි 10න් පළවෙනි පර වෙනවා.
ඒ තමයි සින්තටික් මල් අපි කියාගන්නේ ඕන මොකදකට පර වෙන්න කියලා. ඒතර මම අපි කියවා දෙවියන් අතර මල් පර වෙන දවසක් එනවා එදාට එයාගේ අවසන්. ඔය කියපු මූලික ලක්ෂණ දැන් මම කිව්වේ දෙවියන් අතර අපි මේ අපේ මනුෂ්‍ය ලෝකය උත්තර මඟ යන මේ දෙවියන් මිනිසුන් සැරිසරන ලෝකයකින් දෙවියන්ට අපි වෙනට අපිට දෙවියෝ වෙන්නේ නැහැ. දෙවි මනුෂ්‍ය ලෝකෙට එනවා. එන අවස්ථා ගොඩාක් තියෙනවා. ඇවිල්ලා දරදහම් මැදලා යනවා. දෙවියන් වැඩ ඉන්න තැන් කියලා. විවිධ දිව්‍ය ලෝකවල දෙවිවරු මනුෂ්‍යයන්සා බුදුහාමුදුරෝ අපේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥාන්ගේ බුදුහාමුදුරෝ සත්තා දේව මනුෂ්‍යයන්. උන්වහන්සේගේ ශාස්ත්‍රෝත්‍රයේ තියෙන්නේ දෙවියන්ටයි මිනිසුන්ටයි දෙවිවලට. මොකෝ ධර්ම කරුණු කියලා තියෙන්නේ දෙවියන්ටයි මිනිසුන්ටයි දෙවිවලට. දැන් බලන්න මංගල සූත්‍රයේ දේශනා කරේ කාර්ය බුදුහාමුදුරෝ දේවතාවෝ. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයි. බොහෝ දෙවියෝද මිනිස්සුද මංගල කර්ම ගැන හිතුවා. ආකංකමාන සොත්තාන් කුයි මංගලමතෝ. ඒ ගැන අහන්න අපි කැමති ස්වාමීනි අපිට ඒක කියලා. බලන්නකො මංගල කර්ම 38ම දෙවි කෙනෙක් ඇහුවට වඩාත් වටින්නේ කාටද? අපට. මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒකම් මංගලමතෝ. මේ දියුණුවට හේතු වෙන කරුණක් කියන්නේ මෞර්යයන්ද සලකන එක. ඔය විදිහට මංගල කර්ම 38ක් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මහරාත්‍රී දෙවියන්ට තමයි මේ ටික කියන්නේ. දෙවියන්ටත් වඩා මේ ටික ගැලපෙන්නේ කාටද? අපිට. તો දෙවියෝ අපට ගැලපෙන ප්‍රශ්න මේ දියාලා කියලා. ගොඩක් ඒවා තමයි. ඒ නිසා මේ දෙවියන් අතර තියෙන මේ සිදුවීම මොකක්ද සිදුවීම? දෙවියන්ගේ ආයු ප්‍රමාණය අවසන් වෙලා අවසන් වුණ බව දැනෙන අවස්ථාවේ කර්ම පහ පහළ වුණාට පස්සේ මම කියවා කර්ම පහ කරන්නේ මොකද්ද? අනිත් දෙවිවරු එකතු වෙලා මේ දේවතාව සතුටපත් කරනවා. සතුට කරනවා. කොහොමද සතුට කරන්නේ? කීහි වාචායි අනුමෝදන්. දැන් අනුමෝදන් වෙනවා ඔකට පින් අනුමෝදන් වෙනවා කියලා එකක් තියෙනවනේ. සතුට වෙනවා කියලා කියන්නේ අනුමෝදනාව කියන්නේ සතුට. මෝදති කියන්නේ සතුට වෙයි. පාලි වචන. ඒ නිසා මේ වචන තුනකින් එයා සතුට කරනවා අන්තිම. කොහොමද මේ වචන තුන? ඊතෝ භූසුගතින් ගච්ඡ. ඔන්න පළවෙනි. අර දේවතාව එක වෙලා අර දේවතාවට කියනවා දැන් ඔබේ කාලය අවසන්. ඔබ මෙතෙන්ද යන්න සුගතියට. සුගතියට යන්න. ඔන්න එකක්. දෙවෙනි එක අහනවා සුගතින් ගන්්වා සුලද්දලාභං ලබ. සුගතියට ගියාට පස්සේ එහි ලොකු ලාභයක් තියෙනවා. ඒක ගන්න. ඔන්න දෙවෙනි සත්‍යයට හේතු වෙන කරුණ. තුන්වෙනි කියනවා සුලද්දලාභං ලබිත්වා සුප්පතිත්තිතෝ බව. එහෙ තියෙන ලාභය ගත්තට පස්සේ ඔබට හොඳට ඉන්න පුළුවන්. ඒ විදිහ. ඔන්න දෙවියන් අතර ඇති වෙන කතාව. දැන් මනුෂ්‍ය ලෝකෙට මේක ගැලපුවම මොකක්ද වෙන්නේ? අප අතර ඉන්න කෙනෙක් අපෙන් යන්න හැදුවම අපෙන් යන්න හදනවනේ. අපිට ඒක දැනෙනවා. දැනෙන වෙලාව නොදැනෙන වෙලාව තියෙනවා මේ. අදිසි අනතුරක් දැනෙනවද අපිට? දැනෙනවා. නමුත් ගොඩාක් අසනීප වෙලා ඉන්න වෙලාවක කණ්ඩත් බැරි නම් නේද? බොඩ්ඩත් බැරි නම් දවස් කීපයක් හොඳටම අමාරුලා ඉන්නවා. අපිට හිතෙන්නේ මොකද්ද? දැන් ටිකක් අමාරුයි. අපි දොස්තර මහත්තයෙක් හොයන්න යනවා. දොස්තර මහත්තුරුවකට දොස්තර මහත්තයා කියලා කියන්නේ ශරීර කූඩුව ගැන හොඳට දන්න කෙනෙක්. එයා අපිට කියනවා ටිකක් අමාරුයි අම්මට. ටිකක් අමාරුයි ලේට. ඒ නිසා එක්කගෙන යනවා. ගිහිල්ලා බෝධි පූජාවට එහෙම කියනනේ. අපිව සංසන්ත එයා එහෙම කියනවා. අපිට දැනෙනවා අමාරුයි. අපි මොකද ඊළඟට කරන්නේ? අපිත් අර දෙවියෝ කරන වැඩේ කරනවා. මොකද කරන්නේ? අපි මෙයා සතුටු කරනවා. සතුටු කරවන්නේ කොහොමද? හාමුදුරු කෙනෙක් වඩම්මවගෙන ඇවිල්ලා සෙත් පිළිත් ටිකක්. ඇයි අම්මලා දෙපිට කියන්නේ? අම්මගේ හිතට තුනුරුවනගේ ಗುಣ ටික කියලා දෙන්න ඕනේ.
අපි දන්නවා දිව්‍ය ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකේ වෙනස්. ඒ නිසා අන්තිම මොහොතේ ඇති වෙන සිත වඩාත් වැඩි. ඒ සිත සතුරු කරවන්න. ඒ සිතට දෙන්න හොඳ අදහස් ටිකක්. ඒක පිළින් පිරුණු සිතක් බවට පත් කරලා දෙන්න ඕනේ. අන්තිම මොහොතේ හිත කලකිරුණොත් අන්තිම මොහොතේ ඇති වෙන සිත දුකටපත් වුණොත් ඒක හොඳ නැහැ. ඇයි? චුතිසිත වැදගත්. ඒ චුතිසිත අනුව තමයි කොහේ හරි පිළිසිඳ ගන්න ප්‍රතිසංසිත. ඒ නිසා අන්තිම මොහොතේ අපෙන් යන්නේ බව දැනගත්තොත් හැම වෙලාවෙම අර දෙවියන් කරන්න වගේම අපිත් ඔහු සතුටු කරනවා. සමහර පිළිත් ඇහුවට පස්සේ මේ සනීප වෙනවා. එහෙම නවත්තත් තියෙනවා. එයාලව අෂ්ටපරිස්කාරයක් පූජා කරනවා. අන්තිම මොහොතේ අපි ඒ ශක්තිය දෙන්නේ ඊළඟ භවයට වොමනා කරන කුසල් බලය. අපි අදහසක් මොකක්ද? කෙනෙක් මිය ගියාම අදහස මොකක්ද? හොඳ තැනක ඉපදෙන්න ඕනේ. සුගතියකට යන්න ඕනේ. නරක තැනකට යන්න එපා. අපි ප්‍රාර්ථනා බලන්න කොයි දැන් දෙවියන්ගේ නම් මල කඳක් නැහැ නේ චුත වෙලානේ. අපිට එහෙම නැහැ මල කඳක් තියෙනවා. ඒක තමයි මරණය කියලා. අරක අමරණීයයි කියලා කියන්නේ නේද? මල කඳක් නැහැ. චුත වෙලා. අපිට මල කඳක් තියෙනවා. එතකොට යා එහෙනම් අපේ මරණය කියන්නේ කොහොම එකද? ඔබයි මායි ජීවිතුන් අතර තාම ඉන්න අපිට පේනවා මේ ශරීරය මේ ජීවිතය කියලා කියන්නේ කොටස් දෙකක එකතු. මොකද්ද කොටස් දෙක? නාම රූප. මොකද්ද කොටස් දෙක? නාම රූප දෙකේ එකතුව තියෙන තා අපිට මේක ක්‍රියාකාරී වෙන්න පුළුවන්. මේ දෙක වෙනස් වෙනවා. මේ ධර්මතා බිඳුනොත් අපිට ඉන්න බැහැ. ඒ නිසා ස්කන්ධ පහක එකතුවක් මේ තියෙන්නේ. මොනවද ස්කන්ධ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහේ එකතුව මනමින් තියෙන තාක් අපට නිරෝගීව නිරුපද්දිත වෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ ශරීර කුඩු ලැබිලා තියෙන පිනකට. ඔව් පෙරදිග දාර්ශනිකව අපිට කියන්නේ බුදුහාමුදුරුවෝ ඇතුළේ මොකක්ද? ශරීර කුඩු. ඒ නිසා මේකට ගරු කරන්න. මේක පරිස්සම් කරගන්න. ශරීර කුඩු පරිස්සම් කරගන්න. පහසු නැහැ. නමුත් පරිස්සම් කරගන්න. මේක ඇතුලේ මේ කුඩුව හමුනේ මේක ඉඳාවට. මම කියන එක නා ජීවත් වෙන්නේ මේක ඇතුලේ. මට ඉන්න බැරි නම් මේ කුඩුව මෙහෙ දාලා මම යනවා. එතකොට මෙහෙ දාලා යන්නේ මොකක්ද? අර ඉන්න හදාගත්ත කුඩු. ශරීර කුඩු මෙහෙ දාලා. අර යනවා. ඔබට මතක ඇති මේ සෙනෙහබර අම්මා. ශරීර කුඩු දැම්මා එයාගේ. එතන මොකක්ද කිව්වේ? අර ස්කන්ධ පංචකේ විඥාන ස්කන්ධ. මොකක්ද කියන්නේ අපි? විඥාන ස්කන්ධ විඥාන චුතිසිත සිතිවිලි පරම්පරා ඒක කියන්නේ. ඒක වාතලයට මුසු වෙලා තවත් ආත්ම භාවයක් ගත්තා. ඒ ලබාගත් ආත්ම භාවයෙන් කෙබඳු වේද කියලා අපිට කියා ගන්න බැහැ. බුදුහාමුදුරුවෝ වැඩි හිටියනම් කියයි. ඒක කියන්න පුළුවන් අය ගොඩක් ඉන්නවා. බුදුහාමුදුරුවෝ පුළුවන්කම තිබුණා. සමහර රහතන් වහන්සේලාට පුළුවන්කම තිබුණා. සමහර බ්‍රාහ්මණයින්ට පුළුවන්කම තිබුණා. ඔය බුද්ධ කාලේ සමහර බ්‍රාහ්මණයින්ට කෙනෙක් මිය ගියාම මිනි ඔලු කට්ටේ අරගෙන පොඩි කට්ටුවක් දාලා කියනවා කොහෙද උපන්නේ. එහෙම දැනුමක් තියෙන අතෝ ඉන්නේ. වරක බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේට ඔලු කට්ටක් දෙනවා. මොකද පොඩ්ඩක් තක්කෝ දාලා කියන්නකො කොහෙද ඉන්නේ. බලනවා බෑ. අහු වෙන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේලා නැවත උපදින්නේ නැති යන. ඒ නිසා මේ සිත ඉවත් වෙලා ගිහිල්ලා අලුත් ශරීර කුඩුවක් හොයාගන්න. ඒ ශරීර කුඩු කෙබඳු එකක්ද කියලා අපි දන්නවා. කුඩු මේ ශරීර කුඩු එරයි යන්නේ නැහැ. මේක මෙහෙ තිබ්බහම අපි ඒක ටිකක් දවස් දෙකක් තියලා එක්ක පුරුස්සලා දානවා නැත්තම් භූමි දානවා. නේ ඊට පස්සේ ඉවත් වෙන විඥාණයට අලුත් ශරීර කුඩුවක් හම්බ. මිනිසුන් අතරට ගියොත් මනුෂ්‍ය ශරීරයක් හම්බ.
දෙවියන් අතරට ගියොත් දිව්‍යමය වූ ශරීරයක් හම්බෙන්න ඕන. බැරි වෙලාවත් වෙනස් සත්ත්ව කොටාසයකට ගියොත් ඒ සතාගේ හැඩරුව ගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ ආත්ම ගාන කිපදිච්ච ඇති ජාතක කතා පොත අපිට කියලා දෙනවා. එක වෙලාවක උන්වහන්සේ හස්ති රාජෙක්. මේ අපේ බෝසතාණන්. එක වෙලාවක හංස රාජෙක්. නේ? ඒ ශරීර කුඩු වෙනස් වෙනවා. හැබැයි එක්කනම ඒ අපිට ආත්මපදයකට මම තමයි ඔය ඉදී කියලා කියන්නේ නම තමයි. අපිට එහෙම වෙන්න ඇත. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරන දේ තමයි ඔය ලැබෙන හැම ශරීර කුඩුවකට වඩා මනුස්ස ශරීරේ හැටි වටිනවා. කිච්චෝ මනුස්ස පටිලාභ. මිනිස්සෙක් කියලා උපදින්නේ බොහොම කලාතුරකින්. මේ සත්ත්ව ලෝකේ බුදු කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ මනුස්ස ලෝකේදී. ඒ නිසා මනුස්ස ජීවිතේ හරිය වටිනවා. අපිට හිතෙන්නේ මේ කුඩුව ඇතුලේ ඉන්න මේකේ තරම් වටින්නේ නැහැ. මේක වටිනවා. මේකේ ශරීර කුඩුව නම් ප්‍රමාණ ගත්තොත් එහෙම වැඩි මොනොත් අඩි 6ක් උසට ගත්තා කියන්නේ. මහත පුළුවන්. වැඩිම මහත කෙනා ඔයලා බැලුවොත් අපිට කොච්චර මහත් වෙන්න පුළුවන්ද කියලා පිටින් පිටිය නැහැ පුළුවන් වෙයි. යම් ප්‍රමාණයකට දිනවා. ඊට වඩා බෑ. ඒ ශරීර භෞතික ශරීරය. හැබැයි මනසට මොකද මේ මනස ශක්තිමත් කරගත්තොත් අපේ ඥානය දියුණු කරගත්තොත් මොනතරම් දැනකට මනස ආධ්‍යාත්මික බලය ගෙනියන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. මනසේ දුක. ඒ මනස ඒ විදිහට ශක්තිමත් කරගත්තාම ඒ මනස බලවත් කරගෙනම ශරීර කුඩුවට යමක් කරනවා. ඔබට මතකයි නේද? බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය අසුරයෝ කියලා ජාතිය. ඒකෙන් උසම අසුරයා තමයි කවුද? රාහු. රාහු කියන අසුරෙන්ද අරියුසයි. අපි කියන්නේ රාහු වගේ කියලා ඒක තමයි. ඉතින් රාහු අසුරයෙන්නේ සුරාසුර කියලා කියන්නේ සුර කියන්නේ හොඳ දෙවිවරු. කරුණා මෛත්‍රී ආදී ගුණාංග තියෙන දෙවිවරුන්ට කියන සුරයෝ. තක්කඩි දෙවිවරු ඉන්නේ. ඒ අය කියන අසුරයෝ. ඔය ඡන්දෙම මේ ඡන්ද පිරිත සූර්ය පිරිත ලස්සන තොරතුරු තියෙනවා. එතකොට රාහු අසුරේන්ද්‍රය දවසක් බුදුහාමුදුරන් උස බලන්නේ. බණිනකොට බලන්න. උස බණින් බුදුහාමුදුරු සාමාන්‍ය උස ප්‍රමාණයකින් යුක්ත කෙනෙක්. ඒ නිසා මේ රාහු ඊට වඩා උසයි. දැන් උසාය පිටියෙන් බලන්නේ නැහැ උස කීයද කියලා හන්නේ අපේ. හරි. අනික් අය කියන්නේ. ඒක තමයි ඇත්තේ. බුදුහාමුදුරන් බලන්න අරයා ඉන්නකොට දැන් එයා ඉන්නේ ඇයි කියලා බුදුහාමුදුරට පේනවා දැන්. ඊතරම් හිත දියුණු කරලා. මේ ඉන්නේ මගේ උස බල. අපිට එහෙම පේන්නේ බුදුහාමුදුරේ නුවණ ගැන මම කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පාරේ නින්නවා අරයා උස මනින්න තරක් තියෙනවනේ. එතෙන් ටිකක් වැඩි උස වෙනවා. ශරීරය ගුරු උස කරගන්න. උස කරගෙන යනකොට දැන් අරයා නින්න මාදි. තව දවසකට ඊටතර උස. ඒක නෙවෙයි 88 අරියන් බුදු පිළිමා කියලා හදන්න පටන් ගත්තේ ඕනම ක්‍රම වේදයක්. අන්තිමට දැන් උස මනින්න බෑ බුදුහාරු උස. ඊටතර උස. පස්සේ මෙයා දැන් මූණ බලන්න ඒක කරනවා. මූණ බලනකොට මේ බැලුවම පේන මේ. අසුරේන්ද්‍රය මූණ බලනකොට පේන්නේ කෑම. මූණ ඊට වඩා ලොකුයි. අර පැත්තට යනවා මේ පැත්ත බලන්න. ඉස්සරහට යනවා ඉස්සරහ බලන්න. අසුරේන්ද්‍රය එදා තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන කාය බලයයි ඥාන බලය අඳුනගන්නේ. ඒ විදිහට දිනු කරගත්ත බලයක් ලෞතුරා බුදුහාමුදුරන්ට තියෙනවා. මම කිව්වේ මනස ඒ තරම් දිනු කරන්න පුළුවන් ශරීරයටත් වඩා. පස්සේ බුදුහාමුදුරු මහරහතන් වහන්සේලා මොනතරම් ඥාන බලයක් දිනු කරගත්තා. අපිටත් එහෙම පුළුවන් ද අපේ රටේ පහළ වෙච්ච ඥානවන්ත මිනිස්සු කොච්චර ඉන්නවද? අපේ රටේ බුද්ධිය අවබෝධය ආදී දිනු කරගෙන මහා දැනුගත් මේ ලෝකේ නාස ආයතනයේනේ මහා පඬිවරු ඉන්න දැන නේද? අපේ රටේ කොච්චර ඉන්නවද? ඒතකොට ඒ විදිහට නුවණ දිනු කරගන්න. ශරීර කුඩුවටත් වඩා. ඒ නිසා නුවණින් යුක්තව කටයුතු කිරීමම තමයි ජීවිතයේ ජයග්‍රහණය බවට පත්.
ඉතින් කොයි හැටි වෙතත් මම මේ මතක් කළේ ශරීර කුඩුවට වඩා මනස දියුණු කරගන්න පුළුවන් සත්‍යයක් හැටියට තමයි මිනිසා හඳුනාගන්නේ. ඒ නිසායි මනුෂ්‍ය ජීවිතේ වටින්නේ. හොඳයි. දැන් මම මතක් කරේ දෙවියන් අතර කතා ප්‍රවෘත්තියක්. ඒ දෙවියන් අතර කතා ප්‍රවෘත්තිය මතක් කරලා මම කියපු දේ තමයි සුද්ධ වෙන්නේ ඉන්න දෙවි කෙනෙක් පිළිබඳව තවද. ඒක මනුෂ්‍ය ලෝකෙට ගලපලා කිව්වා. මිනිසුන් අතර අන්තිම මොහොතේ ඉන්න අය, මේකේ සුද්ධ වෙන්නේ ඉන්න අය, මේකේ මිය දෙන්නේ ඉන්න අය. අපි හඳුනාගත්තාට පස්සේ ඒ අය වෙනුවෙන් සිත් සතුට කරන්න අපි යම් යම් දේවල් කරන බව. එහෙම කරලා එයා හොඳ තැනක උප්පදින්න අපේ පැත්තෙන් අපි උත්සාහ කරනවා. අදත් මේ පින්කම කරන්නේ අන් කිසිවක් නිසා නොවේ. අවුරුද්දකට පෙර පරලෝසපතුන ආදරණීය අම්මා හොඳ තැනක උපදින්න ඕන අයිය දෙන්න. දුප්පත් වෙලා ඉන්නවනේ සැපවත් කරා. සැප ඇති තැනක ඉන්න සැප වැඩි කරලා දෙන්නයි මේ කුසල් බලය අපි යොදවන්නේ. අපිට යම් පුළුවන් ඒ පුරාම බුදුහාමුදුර මතක් කරන්නේ බුදුරජාණන් යුතුයකමක් හැටියට අපිට කියලා දුන්නා මේක මේක කළ හැකියි. ඉතින් දැන් මේ ප්‍රවෘත්තිය දෙවියන් අතර තියෙන ප්‍රවෘත්තිය අපේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයකදී වික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ විදිහේ දෙයක් දෙවියන් අතර පවතින. ඒ හාමුදුරුවෝ ප්‍රශ්නයක් නෑ. මොකක්ද ප්‍රශ්නේ තමයි ස්වාමීනි දෙවියෝ කියනවානේ සුගතියට යන්න කියලා. මොකද්ද සුගතිය කියන්නේ? දැන් වань බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දෙවියන් අතරින් කවුරු හරි චුත වෙන්න ඕන වෙලාවට අනිත් දෙවිවරු එක්ව වෙලා නන්දනුවේට එක්ව කරලා ගියා එකතු කරගෙන ගිහිල්ලා සතුරු කරනවා. සතුරු කරන්නේ ඊතෝ භෝ සුගතින් ගච්ඡ කියලා. දැන් හාමුදුරුවෝ තාම මේක දැනෙන්නේ නැහැ. හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ කිප්පන බන්තේ දේවානං සුගති ගමන සංඛ්‍යාත ස්වාමීනි දෙවියෝ සුගතියට යන්න කියලා කියන්නේ කොහාට? බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා මනුස්සත්තං කෝපන භික්කවේ දේවානං සුගති ගමන සංඛ්‍යාත. මහණෙනි දෙවියෝ සුගතිය කියලා කියන්නේ මනුස්ස ලෝකෙ. මිනිසුන් අතර උපදින්නයි දෙවිවරු කැමති. ඒ නිසායි දෙවියන්ට සුගතියට යන්න කියලා කියන්නේ. හොඳයි දැන් අපි සුගතිය කියන්නේ මොකක්ද? අපි සුගතිය කියන්නේ දිව්‍ය ලෝකෙ. ස්වර්ගය දිව්‍ය ලෝකෙට කියන්නේ. දිව්‍ය ලෝක හයක් තියෙනවා. අන්න උපදිනවා නම් හොඳම දැන් කියලා අපි කියන්නේ එහා. ඒ සුගතිය කියන්නේ කොහේද? මෙහෙට. බලන්න මේ දෙකල අතර දෙතන තියෙන සම්බන්ධතාවය. ඒ නිසා මේ අපි අතර ඉන්න අයගෙන් දෙවියන් අතරින් ආපු අය කොච්චර ඇද්ද? අපායන් ආපු අය අර නේද? කොච්චර? මේ ලක්ෂණත් එක තමයි මේ මනුස්ස ලෝකෙ මේ ඔබ මා අප එකිනෙකා බලමු ගති ලක්ෂණ ටිකක් තියෙනවනේ. ඔය ගති ලක්ෂණ ටික මොකක්ද නෙවෙයි. ඊයාත්මේ හිතිය දෙනින් ගෙනාවා. දෙවියන් අතර ඉඳලා ආපු අයගේ දිව්‍යමය වූ ගති තියෙනවා. කරුණාවෙන්, මෛත්‍රියෙන් කටයුතු කිරීමේ හැකියාව අර දේව ගති ගොඩයි. හැබැයි වෙන වෙන ලෝකවලින් ආවොත් ඒ ගති තියෙන දැන් යක්ෂ ලෝකයෙන් එහෙම ඇවිල්ලා පව් ගිවාගෙන මනුස්ස බෝධකයෙක් කියලා උපන්නන යක්ෂ ගති තියෙනවා. පෙරේත ලෝකයෙන් ආව කෙනෙක් නම් පෙරේත ගති ටිකක් තියෙනවා. වෙන වෙන සත්‍යයක් කියලා මේක ලස්සන මේ කතාවක් තියෙනවා මේ කොහෙද උපදින්නේ මොකද කියලා අපිට හිතා ගන්න බැහැ. අපේ තියෙන කුක්කුරවතිය කියලා සූත්‍රය. අහලා තියෙනවා. කුක්කුරවතිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේදී. මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි කරන්නේ කොහෙද උපදින්නේ කියන එකට හොඳ උදාහරණයක්. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට දෙන්නෙක් එනවා. ඒ දෙන්නගේ එක්කෙනෙක් සුනත වෘත අනුගමනය කරන කෙනෙක්. බුදුනාමරේ කාලේ එහෙම වෘත තිබුණා. ශරීරයට දැඩි දුක් දුන්නාම සැප ලබන්න පුළුවන්. ශරීරයට දුක් දුන්නොත් සැප ලබන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඔක වෙනස් කරේ. ඔය අන්ත දෙකම එපා කියලා බුදුහාමුදුරුවෝ. දුක් දුන්නත් විමුක්තිය ලබන්න බෑ. සැප දුන්නත් විමුක්තිය ලබන්න බෑ. අන්න ධම්සප්පවතුන් උත්තරේ තියෙනවා. කාමසුකල්ලිකාන යෝගයයි අත්ති කිලමුදා.
බුදුහාමුදුරුවෝ අනුගමනය කළේ මොකද්ද? මැදුම් පිළිවෙල. අන්න ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. අන්න විමුක්තිය ලැබෙනවා. අන්න නිවන් දකිනවා. නිර්වාණය කොමක්ද අපිට කියන දේ බුදුහාමුදුරුවෝ. දැන් ඔය දුක් විඳින කණ්ඩායම අතර කෙනෙක් තමයි එහෙම. ඇයි? මේ සංසාරේ කරපු දුක් ගොඩක් ඇති. මේවා තියන සැපල බැන්න බෑ. මේකේ නිදහස කියලා විවිධ වෘත. සුනක වෘතය කියලා කියන්නේ මිනිස්සු බල්ලෙක් වගේ හැසිරෙන එක. අපිට ඉන්න පුළුවන් අත් දෙක බිම තිබ්බාම කකුල් අතර යන්න පුළුවන් ඔය යන්නේ පිටේ තියන්නේ දනගාගෙන යනකොට ඉතින් බල්ලෙක් වගේ තමයි. ඒ තමයි වෘතය. ඒතකොට කන කොටත් අර බල්ලගේ ලක්ෂණ ගොඩක් තියෙනවානේ. කැරකෙන්න ඕනේ නිදා ගන්න. හරි. ආන්නේ වගේ අලු ගොඩක වගේ ඉන්නවා. වගේ බල්ලන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ විදිහට ඉන්න ඕනේ. එතකොට අතින් කන්න බෑනේ බල්ලෝ. බිමට දාපු දෙයක්ම කන්න බෑ. ඉතින් බිමට දාපු දෙය තමයි කන්නේ. ඔන්න එයාගේ වෘතේ. එහෙම කෙනෙකුයි ගෝවෘතේ. ගවයෙක් වගේ. ගවයොත් එහෙම. ගවයේ ලක්ෂණය ඒ කකුල අතරක් තියෙනවා. බිමට දාපු දෙයක් තමයි කන්න වෙන්නේ. අපි වගේ අතින් යනකන වෙන කන්න බෑ. එයා එහෙම ඉන්න. මේ දෙන්න ඇවිල්ලා බුදුහාමුදුරු ගාවට පැත්තකටලා ඉඳගෙන බුදුහාමුදුරන්ගේ එක්කෙනෙක් අහනවා ස්වාමීනි අරයා අපි අනික එන්න ඇඟිලි දික් කරන්නේ අරයා බල්ලෙක් වගේ තමයි නිදාගන්නේ බල්ලෙක් වගේ තමයි කන්නේ බල්ලෙක් වගේ තමයි හිතන්නේ මෙරිට ගිහින් කවුරු වෙලා උපදී බුදුහාමුදුරු උත්තර දෙන්නේ නැහැ තව ගමනක් ගන්නවා දෙන්නේ නැහැ උත්තර උත්තරේ හොඳයි දුන්නොත් අරයාගේ හිත විදිනවා තුන්වෙනි වතාවක් ගන්න ඊළඟේ වතාවට උත්තර නොදී බෑ උත්තර නොදුන්නොත් එහෙම අහපු කෙනාගේ හිත හස්කඩකට පැනනවා. එහෙම එකක් තියෙනවා. ඒක තමයි බුද්ධ බලයේ ස්වභාවය. ඒ නිසා බුදුහාම උත්තරයක් දෙනවා. එයා බල්ලෙක් වගේ නම් හැසිරෙන්නේ බල්ලෙක් වගේ නම් කන්නේ බොන්නේ. මෙරිලා ගිහින් කවුරුලා උපදින්නේ බල්ලෙක් කියලා. ඇයි මේ ජීවිතයේදී කරන පුරුදු පුහුණු තමයි ඊළඟ භවයට ඇරෙන්නේ. ඒකනේ අධ්‍යාපනඥයෝ මිනිසායන පුරුදු ගුලියක් කියලා කියන්නේ. සසර පුරුදු. නරක පුරුදු එහෙම ගෙනවත් හරියම අමාරුයි අත්තයි. හොඳ පුරුදු දිනු කරන්න කියන්නේ ඒකයි. එතකොට එයා උපදින්නේම දැන් එයා ආඬනවා. ආඬන ගමන් අරයන් මේ අනිත් එක නම් තැඟිල්ල දෙක කරලා කියනවා. අරයත් එහෙම තමයි. ගවයෙක් වගේ ගන්නෙ, ගවයෙක් වගේ නිදන්නේ, ගවයෙක් වගේ හිතන්නේ, විමල දාපු දෙයක්මයි ගන්නෙ. අනේ ස්වාමීනි, එයා මෙල්ල ගිහලා කොහෙද උපදින්නේ? එයා විමල දාපු දෙයක් කනවා නම්, ගවයෙක් වගේ හැසිරෙනවා නම්, ගවයෙක් වගේ හිතනවා නම්, එයත් මෙල්ල ගිහලා උපදින්න තියෙන්නේ කවුරු වගේද? ගවයෙක්. ගවයෙක්. දැන් එයාත් අඬනවා. බැරි වෙලාවත් මිනිස්සෙක් වුණොත් මොකද වෙන්නේ? බල්ලෙක් වගේ හැසිරෙච්ච කෙනා මිනිස්සෙක් වුණොත් මොකද වෙන්නේ? බලු ගති වෙන්නේ. හරකෙක් වුණොත් හරක් ගති වෙන්නේ. බැරි වෙලාවත් ඒ මොනවා. ඒ නිසා ජීවිතේ පුරුදු කරගත්ත දේ තමයි ආත්මෙන් ආත්මයට ගෙනියන්නේ කියලා අස්සන පණිවිඩයක් කියන්නේ. කුසල කුසල ගැටෙකට එන්නේ. ඒ නිසා අර මේ ගති ලක්ෂණ පදනම් කරගෙන තමයි උපදින තැන තීරණය කරන්නේ. කොයි හේතුවටත් අර ආම්දුරු වහනවනේ බුදුහාමුදුරන්ගේ මොකද්ද සුගතියේ කියන්නේ මොකද්ද කියන්නේ? මනුස්සත්තං කෝපන වික්‍රේ සුගති ගමනස. ඒ නිසා සදහැවර වෙනදනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ඊටාම වටින සුගතියක ලක්ෂණ තියෙන දෙයක්. දැන් අපි මේ නැති කරගත්තේ කවුද? අපිමනේ නැති කරගෙන තියෙන්නේ. හොඳට ඉන්න පුළුවන් අය හොඳට ඉන්නේ නැහැ. ඕකනේ වෙලා තියෙන්නේ. ඒක නේද මනුස්සත්වයට වෙලා තියෙන්නේ. දැන් මනුස්සකම මොකද වෙලා තියෙන්නේ? මනුස්සකම නැති වේගෙන යනවා. ඒකට වෙන වෙන දේවල් ඇති වෙනවා. ඊටාම කටු අර. දැන් මේ සඳහා ඊළඟ ආන ප්‍රශ්නේ හරි වටිනවා. මනුස්සත්වයේ ගොඩ නැගෙන ප්‍රශ්නයක් කියන්නේ. එතකොට මනුස්ස ආත්භාවයේ හරි වටිනවා. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආරක්ෂා කරගන්න මේක රැකගන්න වටිනා එකක් බවට පත් කරගන්න මේකේ වටිනාකම් තියෙන්නේ කොතනද? මේ මනුස්සකමේ උපරිමය ලබා ගන්නලා
මනුස්සත්වයේ උපරිමය මොකක්ද? අපි ආගමික වශයෙන් බැලුවොත් ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න උත්තරීතර ජීවිතය. මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ. රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අගය කරන මරණ කීපයක් තියෙනවා. සතුට වෙන මරණ කීප. මේ ලෞකික අපේ මරණය ගැන සතුට වෙන්න බෑනේ. ඇයි? කොයි උපදීද කියන්න දන්නේ නැහැ. දුක උපදීද කියන්න දන්නේ නැහැ. ඒක දන්නේ නැති. කෘතඥයි නිගති. ඒ නිසා උන්වහන්සේ අගය කරනවා රහතන් වහන්සේගේ මරණය අංක 1 වාසනාවන්තව මරණය. ඇයි? එයා කවදාකවත් ආය උපදින්නේ නැහැ. නිවන් දැකපු කෙනා කියන්නේ එහෙනම් බලන්න දෙවෙනි මරණය මොකක්ද? අනාගාමී වෙච්ච කෙනාගේ මරණය. මොන පුළුවන් නම් හොඳයි. ඇයි? අනාගාමී වෙච්ච කෙනෙක් කවදාකවත් නරකයක උපදින්නේ නැහැ. තව එක ආත්මයක උපදිනවා. ඒ අනිවාර්යයෙන්ම ඉහළ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඉහළම බ්‍රහ්ම ලෝකයේ සුද්ධාවාස. සුද්ධාවාස පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක කියන බ්‍රහ්ම ලෝක පහ. අදත් මේ ලෝක පිළිලා තියෙනවා. එතන ඉන්නේ කවුද? මෙහින් අනාගාමී තත්ත්වයටපත් වෙලා රහත් වෙන්න ඕන මෙන්න කියද්දී රහත් නොවේ ජීවිතෙන් සමගත උදෙවිට උපදින්න තියෙන තැන. ඒ කට්ටිය අනාගාමී බ්‍රහ්ම ලෝකයේදී රහත් වෙනවා. එහිදී රහත් වෙනවා මෙහි කියන්නේ. ආයෙ වෙන කොහෙවත් යන්නේ නැහැ. ඒ අය අතරින් තමයි ඔය මහරය බුදුහාමුදුරුවෝ මෙන්න දේවතාවෝ ආවා කියලා කියන්නේ. ඔතනින් තව ගොඩක් ආවා. බලන්න හොඳ සූත්‍රයක් තියෙනවා මහා සමය සූත්‍රය. මහා සමය සූත්‍රය කියවන්නකො ලස්සන ප්‍රවෘත්තියක් තියෙනවා. අතකෝ චතුන්නං සුද්ධාවාස කායිකානං දේවානං ඒතද හෝසි කියලා දෙනවා. සුද්ධාවාසින දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා මහා සමය සූත්‍රය දේශනා කරන වෙලාවේ අපිලවත්තු වනේ. ඒ එනකොට ඒ 4 දෙනාට ඉඳ තියලා දෙන්නේ. අනිත් අය පත්තරේ. දසදහසක් දෙවිවරු ඉන්න තැනකට මේ එන්නේ. ඒතර අරකටගේ බලය කොච්චරද? බුදුහාමුදුරු ළඟට වෙනවා. එන්න පුළුවන්. ඒ තරම් බානුභව දක්වනවා. ඒ අය කියපු දේවල් තමයි ගොඩාක් අපේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේදී. ඒ ලස්සන බණ කියන්නේ ඇයි? ඔය කට්ටිය මහා සමය සූත්‍රය අහනවනේ. පිරිත් පොතේ තියෙන එක ගාථාවක් ලස්සන එකක් තියෙනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණසන්ති. බලන්න කියන බණටි මේ දෙවියෙක් කියන්නේ අර සුද්ධාවාසික දේවතා කියන්නේ බලන්න ඒකේචි බුද්ධං සරණං ගතාසේ යම් කෙනෙක් බුදුන් සරණ ගියේ නම් අපි කියන්නේ කතාව නැතේ ගමිස්සන්ති අපායන් අපායට යන්නේ නැහැ. අර දකින්න විදිහ පහාය මානුසං දේහං මේ මනුස්ස ශරීරය අත්තර පුදාට දේවකායන් පරිපූර්ණසන්ති දිව්‍යමය වූ ශරීරයක් ලැබෙනවා. කොහොම දේවතාවගේ ප්‍රකාශය. ඒ නිසා අනාගාමී රහත් බව ලැබුවයි නෝ ඉන්නේ. එවිලා මේ දී බුදුහාමරට වන්දනමත් ආපෝ යනවා. බලන්න කොයිතරම් හොඳ ආත්ම භාවයක්ද කියලා. අන්න බුදුහාමර සතු වෙනවා අනාගාමී කෙනෙක්ගේ අභාවය. තවදිනෝ සතු වෙන තව කෙනෙක් ඉන්නවා. කවුද? සකෘදාගාමී වෙච්ච කෙනෙක්. සකෘදාගාමී වෙච්ච කෙනෙක් තව එක ආත්ම භාවයක් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. ඉපදිලා යනවා. තව එක ආත්මාවක් සකෘත්තාග්නි තව එක වතාවක් මනුෂ්‍ය ලෝකෙ ඇවිල්ලා එයා මේදී නිර්වාණය අවබෝධ කරගන්න. අන්න වැඩිපුරේ අය වන්න මෛත්‍රී බුදුහාමරේ කාලේ ආරි මේම කාලෙදි නිවන් දකින්න පුළුවන් කණ්ඩායම තමයි. තුන්වෙනිව සෝවාන් වෙච්ච කෙනෙක්. ගේ මරණයත් බුදුහාමර අගය කරනවා. ඇයි සෝවාන් බලයටපත් වුණොත් නරකයක උපදින්නෙම නෑ.
හත්වතාවක් මනුෂ්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. හත්වතාවක්. ඉපදිලා යා නිවන් අවබෝධ කරගන්න. දුක් විඳින කෙනෙක් නෙමෙයි. ඊළඟ මාසේ සතුටට ප්‍රකාශ කරපු දේ තමයි සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුරුදු. ශ්‍රද්ධාවෙන් කටයුතු කරන, දැහැමිව කටයුතු කරන මිනිස්සුද හොඳ තැනකට උපදින්න තියෙන දෙකට වැඩි. ඒ දෙකම නැත්තම් ඊළඟ උපත ගැන සැකසහිතයි කියන එකයි කියන්නේ. සාමාන්‍ය ඕලාරික මිනිස්සුන්ගේ මරණය ඇත්තෙන් පිටින් අවමංගල කාරණාවක්ම තමයි බැලුවා. ඒ අතරින් අපේ වැඩිහිටි මව්වරු පියවරු වාසනාවන්තයි තාමත් ඒ අයගේ තියෙන පිම්බර ජීවිතයත් එක්ක සහ දූ පුතුන්ගේ ආශිර්වාදයත් එක්ක හොඳ තැන උපදින්න කරන කුසලිය වැඩි දියුණු කරගන්න. ඒක අපි කරගත්තේ. ඉතින් කොහොමද අර දේවතාවා මනුෂ්‍ය ලෝක උපදින්න කියලා බුදුහාමරගෙන් උත්තර ලැබෙනකොට දෙවෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ ලාභයක් ලබනවා කියන්නේ මනුෂ්‍ය ලෝක? කිම්පන පන්තේ සුලද්ද ලාභ සංකාත. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්තං කෝපන භික්ඛවේ සුලද්ද ලාභ සංඛ්‍යාත. මහණෙනි මේ මනුෂ්‍ය ලෝක උපන්න මිනිස්සුන්ට ශ්‍රද්ධාව කියලා එකක් ගොඩනගා ගන්න. ශ්‍රද්ධාව කියන එක තමයි මේකේ තියෙන ලාභය. දැන් ඔබ අහලා ගන්නවා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ඔබට මතක නම් මේ බෝසත්වරු බුදුබව ලබන බෝසත්වරු ඒ තමන්ගේ අම්මා වරම් දෙනවා. අම්මට සලකන හොඳ පුතේ මාතු පෝෂක කතාවේ අවදියම අම්මා කරපිට තියාගෙන මොහොතේ ගිහිලා අම්මව බේරගන්න පුතේ. ඒ අම්මා කියන පුතේ පුතාට මහන්සි මං වයසයි මගේ ජීවිතය ගැන බලන්න එපා. පුතා බේරෙන්න කියලා කියනවා. අම්මලා එහෙම තමයි කියන්නේ. අම්මලා හැමෙලේම තමන්ගේ ජීවිතයේ පරදුවට කියලා හරි දුරුතුන් රැක ගන්න කැමති පිරිසක්. ඒකනේ මව්ගුණේ කියලා කියන්නේ. අම්මා එහෙම කියනවා. නමුත් මේ පුතා දන්නවා මට තාම හයිය තියෙනවා මගේ අම්මාව බේරගන්න. කියලා බේරගන්නවා. බේරගත්තට පස්සේ අර අම්මගේ අර පුතාගේ වීර්යවන්තකමයි සෙනෙහසයි දැකපො අම්මා මොකද කියන්නේ? මගේ පුතා බුදු වේවා කියලා වරම් දුන්නා. අන්න බලන්න. ඒ වරමින් තමයි බෝසතාණන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරන හයිය ලැබෙන්නේ. ඒව ලැබෙන වෙලාවේ අන්තිමට කල්පනා කරනවා බෝසතාණන් වහන්සේ මගේ අම්මා මට මේවා මෙහෙම කිව්වා. මගේ ඒ ගැන හිතන්න පටන් ගන්නවා. ඒ වර්තමාන සමාජයේ තියෙන ගැටලුවන්නේ අම්මා හරි අප්පච්චි හරි මොනවා හරි කිව්වම අපේ දරුවෝ එච්චර හිතන්නේ නැහැ. එච්චර හිතන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. හිතන්න ඕනේ. බෝසත්තුරුන් පිහිටනවා. එතකොට දැනෙනවා හිතන්න. කොච්චර කාලයක් ඉඳ ඔබට කියන්නේ මනෝ ප්‍රණීති චිත්තේ. අසංකී කල්ප ගානක් හිතුවට පස්සේ අනේ දැනෙන්න පටන් ගන්නවා මගේ අම්මා කියපු මේ වටිනාම අවස්ථාව මම ගන්න නම් මම දියුණු කරන්න ඕනේ කාරණා ටිකක්. අන්න එදා තමයි බෝසත්තුරුගේ ඊතරට පාරන්නේ සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා මේ බෝසත් සිතක පහළ වෙන කරුණු පහ. හිතලා අම්මගේ වරමත් එක්ක හිතලා පහළ වෙන කරුණු පහ. මොනවද? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. අන්න බෝසතාණන් ඊළඟ ශ්‍රද්ධාව මොකක්ද කියලා බලනවා. සීලය මොකක්ද කියලා බලනවා. මේවා ගැන හිතන්න මෙයාට දැනනවා ශ්‍රද්ධාව කියන්නේ මෙහෙම එකක් කියලා. ඒක දියුණු කරන්න පටන් ගන්නවා. මේවා කාලාන්තරයක් තිස්සේ බෝසත් ගුණ වැඩි වෙනවා දැන්. අම්මගේ වරමින් ලැබුච්ච දේවල් ටික ඇති බලන්න. අම්මා ඉහෙව් කෙනෙක්. ඊට පස්සේ අර මං කියවනේ ලාභය ලබන්නේ ශ්‍රද්ධාව කියලා. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? පැහැදීමට. අපි හැම කෙනාම පැහැදීම දිනු කරගන්නවා. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. අපි විශ්වාසය දිනු කරන්න.
දැන් සමාජයේ තියෙන ගැටලුවක් තමයි අවිශ්වාසය. අවිශ්වාසය කියන්නේ සැකය. දැන් සැකය එකිනෙකාගේ. ඇයි? විශ්වාසයෙන් බලුදු වෙලා. ශ්‍රද්ධාව දිනු වෙනවා නම් විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වෙනවා. අපි මොනවද විශ්වාස? තුනුරුවන් කෙරේ විශ්වාස කරන්නේ. ඔන්න ඒක වැදගත්. මගේ දුව මට විශ්වාසයි. මගේ පුතා මට විශ්වාසයි. එතකොට අවිශ්වාස දෙයක් වෙන්න බෑ. එකිනෙකා අතර හතුරුකම් ඇති වෙන්න බෑ. එතකොට කියන දේ කරන දේ කියන අය බවට පත් වෙනවා. ඉතින් ලිංගතුම වැඩි වෙන්නේ නැද්ද? ලිංගතුම වැඩි වෙනවා. ගෞරවනීය දෙයක් තමයි දරුවන්ට ගෞරවනීය ලෙස සැලකන, දරුවෝ මව්පියන්ට ගෞරවනීය ලෙස සැලකන සමාජයක් නිර්මාණය වෙනවා. එතනයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව කියන බලය, ශ්‍රද්ධාව කියන වටිනා වස්තුව මේ මනුස්ස ලෝකේ තියෙනවා. අපේ ලෝකේ තියෙන එක. මේක හොයාගෙන යනවා. මේක ගැන කටයුතු කරනවා. මේක වැඩෙන විදිහට කටයුතු කරනවා. ඔබ දන්නවද අවිශ්වාසයේ නැමැති ගැටලුව නැති කරන්න විශ්වාසය දිනා ගන්නවා. සත්‍යවාදී බව ආරක්ෂා කරනවා. සත්‍ය රැකෙන්න නම් අපට ලැබිච්ච වගකීම් ඉෂ්ට කරන්න. ඒව කරාම තමයි අපට ශක්තිය විශ්වාසය ගොඩනගෙන්න පුළුවන් වල. ඒ නිසා අනික් දෙවියෝ කියන්නේ ආන්ගේ වටිනා වස්තුව මනුෂ්‍ය ලෝකේ තියෙනවා ඒක ගන්න. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඊටාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතේ නිර්මාණය. ආදරය අපි අඳුනාගත්තේ ගන්න. ආදරය කියන්නේ විශ්වාසයට. ආදරය කියන්නේ මොකක්ද? ගෞරවයටනේ. ආදරය කියන්නේ මොකක්ද? ලිංගතුකමට. අද ආදරය කියන්නේ මොකද්ද මිනිස්සු? අද ආදරය කියන්නේ ඔය ටිකද කියලා බලන්න. ඒකෝට තමයි බුදුරජාණන් වහන්සේ විවාහයටපත් වෙන දෙන්නෙක් තෝරා ගන්නකොට කර්ම දෙකක් ඕනයි කියලා. සමාන ශ්‍රද්ධාව තියෙනවද කියලා බලන්න. මේ දෙන්න ශ්‍රද්ධාවෙන් සමානද කියලා බලන්න. සම ශ්‍රද්ධා, සම පඤ්ඤා, අවබෝධය නුවණ දැනුමෙනුත් සමානද කියලා බලන්න. ඔය දෙක බලලා ඒ දෙන්න එකතු කරන්න. කවදාකවත් ඒ දෙන්න අතර අරගල ඇති වෙන්නේ නැහැ. ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න. මොන මනුස්සයෙකුගේ ස්වභාවය මේකයි. එතකොට අපි කොහේ හරි ලෝකයක ඉඳලා ඇවිල්ලා මේ ජීවිතය ලබා ගත්තට පස්සේ එකිනෙකා මුණ ගැහුණාම එකිනෙකා අතර සම්බන්ධතාවය නිර්මාණය කර ගන්නවා. අපිට වැදගත් ගුණාංගයක් මොකද්ද? ශ්‍රද්ධාව. ඒ නිසා තමයි දෙවිවරු කියන්නේ අන්න මනුස්ස ලෝකේ ශ්‍රද්ධාව තියෙන්නේ. මනුස්ස ලෝකේ ශ්‍රද්ධාව නැද්ද? ඒක පන්සලේදී නෑ නෑ. ගෙදර තියෙන්නේ. ශ්‍රද්ධාව තියෙන නිසා තමයි ඔබ මේ දුවලා පුතාලා කොහේ හරි යනකොට අම්මට වැඳලා අම්මා ඔළුව අත ගාලා මගේ පුතා සූපත් වේවා තුමුරුවන්ගේ සන්නයි කියන්නේ. පරිස්සමට කියන්නේ කියලා. ශ්‍රද්ධාව. ඒතර ශ්‍රද්ධාවයි ගෞරවයයි මේ ඔක්කොම එක වුණා. අම්මා කොයිතරම් විශ්වාසයෙන් කල්පනා කරනවද බලන්න. ඒ නිසා විශ්වාසවන්ත ගෞරවණීය ජීවිතයක් සඳහා ශ්‍රද්ධාව කියන බලවත් සිතිවිල්ල අපට අවශ්‍යයි. ඒක බලයක්. ඒක ඉන්ද්‍රිය ධර්මයක්. හරිද? මේක ඇහැ වගේ බලතන් කරන්න ඕන කතරන්දා. ඒ නිසා තමයි පස්සේ කාලේ සප්තාරි ධනයක් බුදුහාමුදුරේ දේශනා කරන වෙලාව. ආර්ය ධනෙ. අපි ධනෙ කියලා හිතුවේ සල්ලි වලට. අපි ධනෙ කියලා හිතුවේ ගෙවල් දොරවල් වලට. ගෙවල් දොරවල් මිල මුදල් පසුපස්සේ ගිහිල්ලා අපි නැති කරගත්තේ මොනවද? ශ්‍රද්ධාදී වටිනාකම් ගොඩාක් අපට අහිමි වෙලා. ඒ මනුෂ්‍ය ජීවිතේ වටිනාකමත් ඒකට අපට අහිමි වෙනවා. සරුත්‍රා උදාහරණ සප්තාරි ධනෙ සද්ධා ධන සීල ධන ඉරියොත්ප්පිය ඔය විදි ධන සුද්ධ ධන ඡාග ධන කියන මේ ආර්ය ධන බුදුහාමුදුරේ දේශනා. වර්තමාන ලෝකයේ බටහිර රටවල් දැන් අන්න දැන් පොන්සලේ අපේ නායකයන් ඉන්නේ ඇමරිකාවේ. අහලා බලන්නකො ඇමරිකාවේ මිනිස්සු අපේ නායකයන්ට පස්සට එන ඇයි කියන සප්තාරි ධනෙ හොයාගෙන ඉන්න. අපි මොකද කරන්නේ? අපි සප්තාරි ධනෙ පසක තබා වෙන මොනවද හොයාගෙන ගිහිල්ලා
මං මුලා වෙච්ච පිරිසක් වඩපත් වෙලානේ. අපි අසරණ වෙලා නැහැ. අසරණයි. ඒ නිසා මේ දේවවචන සූත්‍රය හරහා අපට ලස්සන පණිවිඩයක් දෙනවා. මොකද්ද? මේ යන විට කෙනෙක් ඒ මිය යන කෙනා සතුටුපත් කළ යුතු බව. ඒ වගේම තමයි ඒ සතුටුරත්ලා මං ලබිත්වා සුප්පති පිටු බව. ඒ ලාභයක් ලැබුණාම ඒ අනුව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න එක. ඉතින් සදහැවර පින්නතුනි මම හිතනවා ප්‍රමාණවත් අද දවසේ මේ මම සාකච්ඡා කරගන්නවා. මම සාකච්ඡා කරේ දේවවචන සූත්‍රයයි. දෙවියන් අතර ඇති වෙන කතා බහක් මනුෂ්‍ය ලෝකෙට ගලපන්න ගත්ත උත්සාහ. දෙවියන් අතර ඇති වෙන කතා බහක් කලේ දෙවියන් අතරින් චුත වෙන දේවතාවෙක් ගැන හිතන්න. මම මේක මතක් කරා මනුෂ්‍ය ලෝකේ කවුරු හරි ආයු ප්‍රමාණය අවසන් වෙලා තමන්ගේ ජීවිතය අත්හරින දාට අපි කොහොමද කල්පනා කළ යුත්තේ කියලා. මම මේ මාතෘකාව තෝරාගත්තේ අපි වසන්ත මහත්මයාගේ සෙනෙහබර මෑණියන් අභාවයට පත් වෙලා වසරක් පෙරීම නිමිත්තෙන් එතුමියට පින් පුරවන්නට කරන මේ පින්කමේදී කොහේ හරි දැනට පිට එතුමිය අහගෙන නැත්තම් දිව්‍ය ලෝකෙ හිටියනම් මේක හොඳටම දැනෙවි. මේ චුතිසිතට දැනෙන්න ඕන කරන පණිවිඩේ ඇයටත් ඔබටත් දැනෙන්න ඕන නිසා තමයි මම මේ කාරණාව. ඒ නිසා මරණය කියන එක සුවදායි එකක් බවට පත් කරලා ඉන්න සම ජීවත් වෙන්න අපි කටයුතු කරන එක හොඳයි. දැන් ජීවිතේ ලැබුවා. ජීවිතේ ලැබිලා මේක කෙමින් ගෙවිගෙන යනවනේ. අපි මේ නැන්දමල පුංචිවල ඉන්න දැන් වියපත් වෙලා. දැන් මේ විසානායක සෙනෙබර් පියානන්ද දැන් වියපත් කෙනෙක් නේ. ඔව්. ඒ තවුරු 70 වැඩි නේද? ඔව්. හයියදී රජිගත්තේ. නමුත් වියපත් අපි උපරිමේ හිටියොත් අවුරුදු 120ක් ඉන්නවානේ මොකද? එතන නැතත් මේ දාලා යන්නේ. ඒ මේ තෛරේ අත්තරින්ද වමනා කරන්නේ. මේ තරුණ දුපුතුන් නම් තව වැඩි කල් ඉන්නේ. මේ කියන්නේ නේද? කියන්න අමාරුනේ. එහෙම එකවරම කියන්න බෑ. කියන්න බෑනේ. ගෙනාපු ආයු ප්‍රමාණය කොච්චරද කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ තමයි ජීවිතයන් පරිස්සම් කරගත යුතු වෙනවා. අනිත්‍ය ස්වභාවයට ලක් වෙන එකක්. නිට්ටය නෑ එකක්වත්. ඒ නිසා පිනින් පිරුණු ජීවිතයක් සඳහා අවශ්‍ය කරන පිනට බර සමාජ හිතකාමී වටින ජීවිතයක් නිර්මාණය කරගත්තාම කවදා හෝ දවසක මේක අත්හැරියත් මේක සතුටින් අත්හරින්න පුළුවන් ගතියක් අපිට ඒ සදා හොඳ සිතිවිලි ඇත්තන් බවට පත් වෙනවා. දෙවියන්ට වගේ සිතිවිලි තියෙන්න පුළුවන් මිනිසු බවට අපිපත් වෙනවා. කරුණාවෙන් මෛත්‍රියෙන් කියන දැන් වසන්ත මහත්මයා තමන්ගේ සෙනෙහබර මෑණියන් නිසා පින්කම කරලා මේ අපිට මේ විදිහේ බණපදයක් දේශනා කරලා පින් පුරවන්න ඕනේ මොකද සිතිවිල්ල. මම ආදරණීය අම්මා කෙනෙක් හිතන්නේ. ඒ විදිහේ හිතෙන් නැති හොඳ සිතිවිල්ල. පොට්ටේකාමී සිතිවිල්ල. නිසා ඒ ගැන සතුටුපත් වෙන අතර අද දවසේ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමේ දේවවචන සූත්‍රයේ තාම සරල කාරණා කීපයක් කරා මම ඔබට කරුණු මතක් කරේ. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් අවබෝධය ජීවිත අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම කල්පනා කරනවා. එතකොට මිනිසුන් හැටියට අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියලා පුංචි අදහසක් ඔබට දැනෙන්නේ නැතයි කියලා කල්පනා කරනවා. ඒ නිසා මේ අදහස් ගොන්න මේ දැහැමි අදහස් ගොන්න සිත්ති දරාගෙන තියෙන ඔබට වරින් වර මෙනෙහි කරන්න හොඳයි කියලා මම කල්පනා කරනවා. මේ YouTube එක කරා තවත් කතාවක් මේක අහන්න පුළුවන් වෙයි කියලා මේ සහෝදර මහතුරු මතක් කරනවා. එතකොට ඔබට මේක දැනෙන්නේ. ඒ නිසා දැනෙන්නේ අද දවසේ මේ ධර්ම ශ්‍රවණයේ කෙවි ලබාගත් කුසල් සිතිවිලි සමූහය පින් සිතිවිලි බලවත් පින් සිතිවිලි බවට පත් කොට අපි මුදා හැර අනුමෝදන් කරමු. මීට වසරකට පෙර පරලෝසපත් වුණු ඒ ඔබේ ආදරණීය ස්වාමීන් දියණිය ඒ වගේම ආදරණීය මෙයාර කුසල බලයේ කන්න කොටගෙන සසර දුකින් අත මිදී උතුම් වූ නිවන් සම්පත අවබෝධ කෙරෙත්වා කියලා දුරුකුතුම් කරන යහපත් දේ විශේෂයෙන් වසන්ත ඇඩ්වර්ටයිසින් ආයතනයේ මගේ හිතවත් වසන්ත මහත්මයා ඇතුළුව මම හිතන්නේ එක පුදුක් නතරටනේ. ඔව්. ඒ ඇත්තෝ කරන කුසලයේ මේ මව්පියන් ගොඩාක් වටිනවා. ඒ නිසා මේ දුරුකුතුම් නැතුව
අද දවසේ ඒක රාජ්‍ය සියලු දෙනාගෙන් තමත් අපි කරන ප්‍රාර්ථනාව තමයි මේ උදාර ධර්ම ශ්‍රවණේ කුසල් බලය ඔබ හැම දිනාටම ඒකාකාරව පිළිදෙමි නොනින් පිරුණු ජීවිතයක් පිනින් පිරුණු ජීවිතයක් සඳහා බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදෙහි ඔබ හැම දිනාටම ලැබේවා. දෙවියෝද ආරක්ෂා කරන කියන කටයුතු හොඳින් කරන ශක්තියද ධෛර්යයද වාසනාවද වැඩි දියුණු වේවා. ශ්‍රද්ධා සම්පන්න සිත බලවත් සදේව්‍ය සිතින් යුක්ත විවිධ පින්කම් කරමින් සනසිරිදායක ජීවිතයක් ගත කරන්න ඔබ හැම දිනාටමද මේ උදාර කුසල් බලයේ හේතු වාසනා වේවා. දේව මානුෂික සැප නිර්වාණ අවබෝධයේ පිණිසත් මේ අපච්චියද හැම දිනාටම හේතු වේවා වාසනාව වේවා. ආකාශත්ථාදි මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්ථාදි මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ ශාවකං. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि. සමාජ මාධ්‍යයේ කලන මිතුරා දම්සිසිල දායකත්ව ධර්මදේශනා සඳහා ඔබටත් දායක විය හැකියි. රටවාසී ලෝකවාසී සදැහැති ඔබත් ඔබේ දායකත්ව ධර්මදේශනාව වෙන් කරවා ගන්න. විමසීම් 0.70 28 60 351 0.76 72 0.7 573 0.35 31 28 342. අපගේ දම්සිසිල YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.